ගොඩාක් ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි හැම ගෙදරකම නෙවෙයි බහුතරයක්. ඒ තමයි මේ දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන අදහස්වල නොගැලපීම. ඒ නිසා දරුවෝ දෙමව්පියන් නුරුස්සනවා, දෙමව්පියන්ට දරුවෝ නුරුස්සනවා. ඉතින් අරුබුද ඇති වෙනවා. පාසල් වියේ ළමයිට අම්මලා තාත්තලා ඉගෙන ගන්න කියනවා ළමයිට ඒක වදයක් වෙලා. ඊළඟ ළමයි නොපනත්කම් කරනකොට දෙමව්පියෝ අවවාද කරනවා ඔහොම කරන්න එපා කියලා. ඒ ගෙවල් වල ගිනි ඇවිදලා. මේ විදිහට අම්මලා තාත්තලාගේ ප්‍රශ්න. ඊළඟ සමහර වෙලාවට දරුවෝ අම්මලා තාත්තලාට ආදරේ. නමුත් ඒ ආදරේ ලබන්න දෙමව්පියෝ සුදුසුද කියලා හිතෙනවා. ඒ අම්මා තාත්තා සැබෑ මව් කියන මේ මාතෘ තනතුරේ මේ පූජනීය අම්මා කියන තනතුරේ අම්මා නැහැ. පූජනීය තාත්තා කියන තනතුරේ තාත්තා නැහැ. ඒතර දරුවන්ට අම්මට තාත්තට ගරු කරන්න හිත නැමෙන්නේ. මේ ගෙවල් වල තියෙන අරුබුද. ඊළඟට දරුවන් සමහර වෙලාවට ඡණ්ඩයි, පරුසයි, රෞද්‍රයි. එතකොට ළඟදීන් අම්මා කෙනෙක් මේ දුක් ගැනවිල්ලක් කියනවා. මේ පුතාට අවවාද කරද්දි පුතා අම්මගේ බෙල්ලෙන් අල්ලලා කියලා තිනවා කටවහපන් ගෑණි ආයෙම අවවාද කරන්න આવොත් පිටි කපනවා කියලා. ඉතින් අර අම්මා කාටද මේ දුක් ගැනවිල්ල ඊළඟට කියන්නේ? ඊළඟට සමහර ළමයි කතා කරලා කියනවා ස්වාමීනි අම්මා අයාලේ යනවා. තාත්තා අයාලේ යනවා. මොකද කරන්නේ? දැන් අම්මයි තාත්තයි දෙමව්පියෝනේ දරුවෝ හදා ගන්න ඕනේ. දැන් දරුවෝ දඟලනවා දෙමව්පියෝ හදා ගන්න. ඔන්න සමාජයේ තියෙන ප්‍රශ්න. තව ළමයි ඇවිල්ලා කියලා තිනවා ස්වාමීනි තාත්තා ෆෝන් එකෙන් බේර ගන්න විදිහක් නැහැ. ස්වාමීනි අම්මා ෆෝන් එකෙන්මයි බේර ගන්න විදිහක් නැහැ. ඒක දෙමව්පියෝනේ දරුවෝ හදා ගන්න දඟලන්න ඕන. දරුවෝ දැන් දඟලනවා දෙමව්පියෝ බේර ගන්න. උඩු යටිකුරු වීමකුත් පේනවා. ඊළඟට ඔය වාගේ කරුණු කාරණා ඊළඟට පසුගිය කාලේ දැන් ඔය කොරෝනා අරුබුදෙත් එක්ක මේ වසංගතෙත් එක්ක ගෙවල් වලට අම්මලා තාත්තලා දරුවෝ එකට ඉන්නවනේ දැන්. මේකෙදිත් ප්‍රශ්න. බහුතරයක් නෙමෙයි සුළුතරයක් අතර තියෙනවා ප්‍රශ්නයක්. ඒ තමයි මේ එකට ඉන්න බෑ. ඔක ඉස්සර ගම් වල තියෙනවා විවහාරයක් අං වදිනවා කියලා. ඉතින් කොහොමදත් හරක් වගේ ඉන්නේ. ඒ නිසා අං වදිනවා. එතකොට ඒ නිසා දැන් කොහොම හරි මේ සියලු දෙනාටම දැන් ප්‍රශ්න ඔය ඔක්කොම ප්‍රශ්න යොමු කරනවා. මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඔය ඔක්කොටම කොහොමද උත්තරයක් දෙන්නේ කියලා නම් තේරෙන්නේ නැහැ. නමුත් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් අවවාදයක් දෙන්නම් කාටත් හොඳයි. මොකද මේ දහම් අවවාදේ ඉස්සෙල්ලාම සිහි කරන්න ඕන. අම්මා තාත්තා දෙන්නා තමන්ගේ ජීවිතේ විශේෂයි කියන එක. ඒ කියන්නේ සියලු කාන්තාවන් අතරින් අම්මා කියන කෙනා විශේෂයි. සියලු පිරිමින් අතර තාත්තා කියන කෙනා විශේෂයි. හේතුව අම්මගේ කුසෙන් අපි ඉපදුනා. මේ ලෝකේ කිසිම කාන්තාවකගේ කුසෙන් අපි ඉපදුන්නේ නැහැ. ඉපදුනේ අම්මගේ කුසෙන්. ඊළඟට අම්මගේ කුසෙන් අපි ඉපදෙන්න අපේ ජාතකුනේ තාත්තට දාව. ඉතින් ඒ නිසා ඒ පියාණන් කියන තනතුර විශේෂයි. එතකොට මාගේ මෑණියන් පියාණන් ලෝකේ සියලු කාන්තාවන් අතර සියලු පිරිමින් අතර ඒ තාත්තත් ඒ අම්මාත් විශේෂ බව දරුවෙකුට දැනෙනවා නම් ඒ දරුවාගේ ජීවිතය තුළ සම්මා දිට්ඨිය තියෙනවා. එතකොට තමන්ගේ අම්මා තාත්තා උනේ එයාලගේ ගුණධර්මات එක්ක නෙවෙයි. එයාව අපිව බිහි කරපු නිසා. දැන් උදාහරණයක් ගමු අම්මට තාත්තට වැඩිය ගුණධර්ම තියෙන තවත් වෙනත් මෑණිවරු පියවරු ඉන්නවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ගුරු මෑණිවරු පියවරු.
සමහර ගුරුවරු ඉන්නවා දෙමව්පියන්ට වැඩි ආදරේ සෙනෙහස දෙනවා දරුවන්ට. අපි දැන් උදාහරණයක් කියමු. ඔන්න එක ගෙදරක ඉපදිච්ච දරුවෙක් හදාගන්න බැරුව උපන් සැනින්ම අල්ලපු ගෙදරට දෙනවා. අල්ලපු ගෙදරයි ඊටාම ආදරෙන් සෙනෙහසින් දරුවා හදනවා පුදුම සෙනෙහසක් දෙන්නේ. දැන් උන හදාගන්න අම්මයි තාත්තයි. අර දෙන්න බලන්නේවත් නැහැ මේ දරුවා දිහා. පස්සේ කාලෙක මේ දරුවා රෞද්‍ර වෙලා කඩුවක් අරගෙන තමාව පෝෂණය කරපු අර අම්මයි තාත්තයි හදාගත්ත ගෙදර අම්මයි තාත්තයි මරනවා. උපමාවක්. අල්ලපු ගෙදර මිනිස්සු මේ රණ්ඩුවට දුවගෙන එනකොට අල්ලපු ගෙදර දෙන්නත් මැරුවා. දැන් අල්ලපු ගෙදර ඉන්නේ ඇත්ත අම්මයි තාත්තයි ඉන්නේ. නමුත් අවුරුදු 20 ගාණක් විතර හදාගත්තේ මේ ගෙදර. ඒකට ඒ දෙන්නත් මැරුවා අර දෙන්නත් මැරුවා. ඔබට හිතෙන්නේ කොහොමද? ආනන්තරීය පාප කර්මේ කල්පයක් නිරේ වැටෙන පාපේ රැස් වෙන්නේ තමා හදා වඩාගත්ත අම්මා තාත්තා මැරුවොත්ද ජාතක කරපු අම්මා තාත්තා මැරුවොත්ද? අල්ලපු ගෙදර තමන් වදපු අම්මා ජාතක කරපු අම්මා මරද්දී තමයි කල්පයන් නිරේ යන්නේ. ඒ උනාට සෙනෙහස ලැබුණේ නෑනේ. ආදරේ ලැබුණේ නෑනේ. තමාව ඉස්කෝලේ යනවද කියලා බැලුවේ නෑනේ. ඒ ඔක්කොම බැලුවේ මේ අම්මයි තාත්තයිනේ. ඒ උනාට අම්මා තාත්තා කියන ඒ සරි ජීවිතෙත් එක්ක බද්ධ වෙන්නේ අම්මගේ කුසින් ඉපදීම. තාත්තට දාව ඉපදීම. ඒ නිසා අම්මා තාත්තා කියන ගරු කිරීමට අපි ඒ අයගේ ಗುಣ හොයන එක අපිට අදාළ නැහැ. එයාලා හොඳ අයද, එයාලා නරක අයද කියන එක අපිට අදාළ නැහැ. සමහර පවුල්වල තියෙනවා ඒ අම්මට අම්මා කියන වචනේ කට ඇරලා කියාගන්න බැරි තරම් අම්මා නරකයි. තාත්තට තාත්තා කියලා කට ඇරලා කියාගන්න බැරි තරම් තාත්තා නරකයි. සමහර දරුවන්ගේ අන්තිම සතුරු දෙමව්පියෝ. ඒතර මේ වාගේ තැනකවත් අම්මට විරුද්ධව අතක් ඔසවන්න, තාත්තට විරුද්ධව අතක් ඔසවන්න දරුවාට කර්මයේ විසින් අවසරයක් නැහැ. ඒ වගේ ප්‍රශ්න අපිට යොමු කරද්දී අපි කියන අවවාදේ තමයි එකම අවවාදේ පුතා පින්වත් දුව ගෙදරින් අයින් වෙලා ඉන්න. පුළුවන් නම් ගෙදරින් අයින් වෙලා ඉන්න. අම්මලා තාත්තලාත් එක්ක රණ්ඩුවට යනවට වඩා පටලැවෙන්න යනවට වැඩිය ඒ ගෙදරින් අයින් වෙලා ඉන්න එක සැපයි. ඉතින් එච්චරයි දෙන්න තියෙන අවවාද. වෙන මොකද්ද දෙන්න තියෙන අවවාද? ගහපන් කියන්නද? බැනපන් කියන්නද? ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් බුද්ධ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගැන වදාළ දේශනාවක් සුප්පතිකාර කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 100ක් ජීවත් වෙන පුතෙන් තමන්ගේ අම්මයි තාත්තයි උරපත්තේ තියාගෙන මේ පැත්තේ උරේ අම්මා මේ පැත්තේ උරේ තාත්තා තියාගෙන උපස්ථාන කරනවා. බිම තියන්නේවත් නැහැ ඉච්චර ආදරේ. ඊට පස්සේ නාවනවා කවනවා පොවනවා වැසිකිලි කැසිකිලි කරන වෙලාව හැර අම්මව තාත්තා කරේ තියාගෙන උපස්ථාන කරන්නේ අවුරුදු 100ක් එක දවසක්වත් අත්හරින්නේ නැතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම උපස්ථාන කරලාවත් අම්මගේ තාත්තගේ ණය ගෙවන්න බෑ. තමන්ට මේ ලෝකේ උප්පත්තිය දුන්නේ අම්මයි තාත්තයි නිසා. සමහර දරුවන්ට මේ වගේ ධර්මයේ කිව්වත් සමහර ලාවට දෙමව්පියන්ගෙන් ලැබිච්ච සමහර හිංසන පීඩන තාඩන වද බන්ධන නිසා ඔරොත්තු දෙන්න නැති වෙන්න පුළුවන්. ඒත් දුවේ ඒත් පුතේ මේ වචනේ අහගන්න. බුදු කෙනෙක්ගේ දේශනාව අහගන්න. අපිට හිතන දෙයට වැඩිය අපි බලමු බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි පුත්‍රේ මුළු පෘථිවියේම රාජ්‍යත්වයට පත් වෙනවා. සක්විති රජුරෝ. ඒ සක්විති රජුරෝ රන් රිදී මුතු මැණික් අතුරලා මේ පෘථිවියේ රන් රිදී මුතු මැණික් ආසනයක අම්මයි තාත්තයි තියලා සොළොස් කලයක් සුවඳ පැනින් නාවලා රන් ඔටුනු පළඳවලා අම්මයි තාත්තට මේ පෘථිවියේ රජකම දෙනවා. පුතේ එනමුත් පින්වත් මහණෙනි අම්මයි තාත්තට උපස්ථාන කළා අවසන් ණයෙන් නිදහස් වෙන්න බෑ.
ඒ රන් රිදී මුතු මැණික් අතුරලා ඒ දරුවාට අම්මට තාත්තට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් දරුවෙක් විදිහට එයා හැදුනේ අම්මා බිහි කරපු නිසා. දැන් පුතේ දුවේ ඔබ සාධාරණ අසාධාරණ හොයන්න ඔබ ඇවිදින්නේ ওই ජීවිතයක් ඔබට ලැබුණේ අම්මගෙන් බිහිවෙච්ච නිසා. එතකොට තව මේ එක දරුවෙකුට මම ඔහොම කියනකොට ඒ දරුවා ගොඩාක් අම්මා තාත්තා ගැන වෛරෙන් ඉන්නේ. මං කව පුතේ ඔයාව බිහි කළානේ ඒක තමයි කොහොමද ප්‍රශ්නේ. මාව ඉපැද්දුවේයි කියලා. ඒ ඉපැද්දුවේ නැත්තම් ඔබ නිරේ උපදිනවනේ. තිරිසන් ලෝකේ උපදිනවනේ. ප්‍රේත ලෝකේ උපදිනවනේ. සතර අපායේ උප්පත්තියකට යන්න නොදී ඉක්මනට ඔබ මිනිසෙක් කළානේ. ඔබ මිනිසෙක් කළානේ. ඒකම මදිද? ඉතින් ඒ නිසා මේ අපේ තර්ක විතර්ක නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. තර්ක විතර්ක නෙවෙයි වැදගත් වෙන්නේ. කර්මානුරූප බලපෑම. මොකද අපි පිළිගන්න දේ අපි හිතන දේ අනුව නෙවෙයි කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් වෙන විදිහ බුදුරජාණන් වහන්සේනේ වදාළේ. දරුවනේ අපිට පිළිගන්න වෙනවා. මොකද අපිට පේන්නේ කර්ම හැදෙන විදිය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එනමුත් පින්වත් මහණෙනි යම්කිසි දරුවෙක් ශ්‍රද්ධාව නැති දෙමව්පියන් ශ්‍රද්ධාවේ පිහිටනවන ඊළඟට සීලේ නැති දෙමව්පියන් සීලේ පිහිටවනවන දහන් දැනුම නැති දෙමව්පියන්ට ධර්මය අහන්න සලස්වනවන දන් දෙන්නේ නැති දෙමව්පියෝ හිමීට දන් දෙන්න යොමු කරනවන ඊළඟට ජීවිතය ගැන කල්පනාවක් නැති ප්‍රඥාවක් නැති දෙමව්පියෝ ප්‍රඥාවට යොමු කරනවන අන්නේ දරුවා නම් දෙමව්පියන්ගේ ණයෙන් නිදහස් වෙනවා කියලා. ඒ කියන්නේ අවුරුදු 100ක් දෙවුරේ තියාගෙන දෙමව්පියන්ට උපස්ථාන කරනවට වඩා මේ පෘථුවියේම රජකම දෙමව්පියන්ට දෙනවට වඩා දෙමව්පියන්ගේ හිතේ තුනුරුවන් ගැන පැහැදී ඇත කිරීම ශ්‍රේෂ්ඨයි. සීලේ සංවර බවක් ඇත්තෝ තුල ඇති කිරීම ශ්‍රේෂ්ඨයි. ඊළඟට ත්‍යාගය ඇති කිරීම ශ්‍රේෂ්ඨයි. ඊළඟට ප්‍රඥාව ඇති කිරීම ශ්‍රේෂ්ඨයි. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන සීක බල. මොකද ඒ සීක බල දෙමව්පිය තුල පිහිටියොත් කය බිඳලා මරණයන් මත්තේ දෙව්ලොව උපදිනවා. දිව්‍ය ලෝකයේ සැපත් එක්ක මනුස්ස ලෝකයේ සක්විති රජ කෙනෙක් විඳින සැප හිඟන්නේ වගේ. ඒ නිසා අම්මලා තාත්තලා එච්චර සැපයකට පැමිණෙවුවා වෙනවා දරුවා. ඊළඟට එහි ආයුෂ තවතිසා ඉපදුනොත් 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ. දෙමව්පිය මහා සැපයකටපත් කෙරුවා වෙනවා. තමන්ගේ දෙමව්පියෝ කිසිම ගුණයක් දහමක් නැති නපුරු මිනිසු කියන්නේ. එතකොට තමයි ණයෙන් නිදහස් වෙන්න ලේසිම. ඇයි මේ මිනිසුන්ට ශ්‍රද්ධාවක් නැහැ. සීලයක් නැහැ. දහන් දැනුමක් නැහැ. මේක දුෂ්කරයි. මේක දුෂ්කරයි. අපි කියන වචනේට දෙමව්පියෝ තප්පරයට නැමෙනවා නම් මොන හරි කරන්න පුළුවන්. එහෙම නෑ මේක දුෂ්කරයි. ඒකයි පසුගිය කාලේ මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක ගෙවල් වලට වෙලා මිනිස්සු ඉන්නකොට අපි දහම් අවවාදයක් දුන්නේ. ගෙදර එක දවසක්වත් පන්සල් යන්න නෑ කොහෙවත් නෑ. ගෙදර නින්නේ. ගෙදර කට්ටිය කතා වෙලා එක දවසක් ගෙදර සිල් ගන්න. එක දවසක් සිල් ගැනීමේ ආනිසංස ශ්‍රේෂ්ඨයි. අකමැත්තෙන් ගත්තත් අකමැත්තෙන් සිල් ගැනීමයි දෙමව්පියන්ට ළමයි දක්වන තරවටු කිරීම අතරයි කර්මයෙන් ගැන තියෙන ජාතක කතාවකුත් මතක් වුණා. මම හිතුවා අද ඒ ජාතක කතාවක් කියන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒ ජාතක කතාවත් මතක් කරලා ඉන්නවා. ඒ තමයි දැන් මේ ලස්සන ජාතක කතා පොත් වහන්සේගේ 44 ලොකු සංසය අලුතෙන් පරිවර්තනය කරපු පොත් වහන්සේ මේ දවස්වල මේ වෙසක් මාසයේ මුල එහි තියෙනවා මට මතක හිටිට පළවෙනි ජාතක කතාව. ඔව්. පළවෙනි ජාතක කතාව තියෙනවා චතුද්්වාර ජාතකය. එක තෙරුන් වහන්සේ නමක් බුද්ධ කාලේ හිටියා. උන්වහන්සේ හරි අකීකරුයි. සංඝයාට කීකරු නැහැ. ආචාර්යන් වහන්සේ කියන දේ අහන්නේ නැහැ, උපාධ්‍යයන් වහන්සේ කියන දේ අහන්නේ නැහැ, සබ්‍රාහ්මචාරින් වහන්සේලා කියන දේ කොහොමදවත් අහන්නේ නැහැ. ඒතර මේ කවුරුවත් කියන දේ අහන්නේ නැති අකීකරු දඩබ්බර උන්වහන්සේලා බුද්ධ කාලයේත් හිටියා. ඊළඟ සංඝයා මේක බැරිම දැන පැමිණිලි කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි සසර පුරුද්දක්.
එහෙනම් මේ දඩබ්බරකම් අකීකරුකම් කියන දේ අහන්න නැති ප්‍රශ්න සසර පුරුදු වෙන්න බැරි නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාහලා මේ නම සංසාරේත් කියන දේ අහන එක්කෙනෙක් නන් නෙවෙයි. සංඝයාන ස්වාමීනි මොකද්ද? ඒ කාරණාව මොකද්ද? පින්වත් මහණෙනි අතීතේ කාශ්‍යප තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ කාලේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ කාලේ මහණෙනි මේ භික්ෂුව ඉපදිලා හිටියේ සිටු පවුලක මිත්තක වින්ද කියලා. ඒ සිටු පියානෝත් සිටු මෑණියොත් කාශ්‍යප තථාගතයන් වහන්සේගෙන් ධර්මය අහපු සෝවාන් වෙච්ච අය. ඉතින් මේ සෝවාන් වූ දෙමව්පියන්ගේ දරුවෙක් විදියට තමයි මේ මිත්තක වින්ද ඉපදුනේ. ඊට පස්සේ මෑණියනොත් පියාණනොත් නිතර දරුවට අවවාද කරනවා මහා ප්‍රිය පුත්‍රය. මගේ පුත්‍රය මේ අහන්න. ඔයා අද පින් කරන්න ඕන. කුසල් කරන්න ඕන. මොකද පුතේ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවටත් වැඩිය දුෂ්කරයි. ලේසියෙන් මිනිසෙක් වෙන්නේ නැහැ. මේ ලෝක සත්වයා සතර අපාය උරුම කරගෙන ඉන්නේ. අනේ පුතේ මේ සිටු මැදුරේ සැප සම්පත් තියෙනවා. මේ කාමයේ භුක්ති විඳලා කුසල් නොකරගෙන හිටියොත් මැරිලා නිරේයයි. ඒ නිරේ ගින්දර විතරයි තියෙන්නේ. ඒ නිසා ඇයි මේකට හොඳට ධර්මයේ කියන්න දන්නවනේ සෝවන් අයනේ. ඊට පස්සේ ඒ නිසා පුතා ඔයා දානි දෙන්න. සංඝයා වඩිනවනේ දන් දෙන්න අපි ඔයාට උදව් කරනවා. ඔයාගේ අතින් බෙදන්න දාන්න. ඊළඟට ඔයා පොයට සිල් ගන්න. ඉතින් බණ අහන්න. අපි ඔයාට ඒ සඳහා සියලු උපකාර කරනවා කියලා කිව්වා. මේ ඊට පස්සේ දරුවා කියන මේ අම්මේ කට වහගෙන ඉන්නවා. ඔහෙලට ඕින්නම් අර පින මේ පින කියලා ඔහෙලා කරගන්නවා. ඇයි මේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ? ඉතින් මට උවමනාවක් නැහැ. ওই විකාර වැඩ කරන්න මට උවමනාවක් නැහැ. ඒ නිසා මන් තීරණ ගන්නේ මට ඕන විදිහට. ඔයාලා මේක කන කැස් බෑවා කිව්වට මම ඒක පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ බන ඔය දෙන්න කියව ගන්න මට කියන්න එන්න එපා. දැන් කවුද මේ පුත්‍රයා? ඊට පස්සේ අම්මයි තාත්තා ඉතින් ආදරේනේ දරුවට. පවුනේ. කතා කරන විදිහෙම තේරෙනවනේ මේ දරුවෝ නපුරුයි කියලා මොම් මැරිලා අපායයි කියලා අම්මයි තාත්තයි නිතර උපදෙස් දුන්නා. ඉතින් මේ දරුවා නපුරුයි. ඊට පස්සේ පුම් පොයේ දවසක් ආවා. අම්මා පුතාට කිව්වා බලාපන් පුතේ අද පොයේ දවස. අදවත් සිල් ගනින්. උඹ ගිහිල්ලා ආරාමෙට ගිහිල්ලා සිල් අරන් අද රැයට බණත් අහලා වරෙන්. පුතේ උඹ ඔක කළොත් කහවණු 1000ක් උඹට දෙනවා. ඒතර දැන් මේ පුතාට S2 උඩ ගියා. කහවණු 1000ක් කියන්නේ විශාල ගාණක්. පුතා කැමති වුණා. කහවණු 1000 දෙන්න ඕන මං යන්නම් ආරාමෙට. දැන් කැමැත්ත සීල් රකින්න එකටද කහවණු 1000ට? කහවණු 1000ට. සීලෙට කැමතිද? සීලෙට කැමති නැහැ. නමුත් ගිහිල්ලා මිනිස්සු සංඝයාගෙන් සිල් ගන්නකොට ආගෙන හිටියා. මා සිල් ගන්නවා කියලා. ඈත සංඝයා දහම් දේශන ඒකෙන් ඈතකට ගිහිල්ලා ඉඳගෙන හිටියා. අම්මා ඔතලා දුන්න බත් මුල උදේ කාලේ කෑවා. අවස් කාලේ වෙන මේ සීලියක් කියලා කණ්ඩ දෙයක්වත් නැහැ. සීලෙට කණ්ඩත් එපා කියනවා. කියලා ඈත ගහකට වෙලා ගහක් යට බුදියාගෙන හිටියා. ඒ ආවේ නැහැ බණ කියන්න. රාත්‍රී තෙරුණාන්සේ දහම් දේශනා කරන්න ගත්තා. හඬ ඇහෙන්නේ නැති තැනකට ගිහලා හොඳට බුදි පුත්‍රයා. එළි වෙන ජාමයට නැගිටලා සිටු පුත්‍රයා මේ සිටු මාලිගාවට ආවා. ඉස්සර පොයේ දාසට බණ අහන්න ගියාට පස්සේ මිනිස්සු සංඝයාට ධර්මය අහලා පැහැදිලා සංඝයා පින්ඩපාතේ වඩිනවනේ. එක නමකට කවුරු හරි ආරාධනා කරන ස්වාමීන් වහන්සේ අද පින්ඩපාතේට අපේ ගෙදෙට්ට විතරක් වඩින්න ගෙන්ගිට යන්නේ නැතුව. කියලා සංඝයා වහන්සේ නමකුත් වඩම්මගෙන තමයි එන්නේ සාමාන්‍යයෙන්.
දැන් අම්මා ඒක චාරිත්‍රයක් නිසා අම්මා දන්නවා අම්මා හොඳට කිරිබත් හදලා දානේ හදලා ආසන පනවලා බලාගෙන හිටියා පුතා සංඝයා වහන්සේ නමකුත් එක්ක වඩින එනකල්. ඉතින් පුතා තනියෙන් එනවා. තනියෙන් එනකොට අම්මා ඇහුවා මේ ඈවුතේ මේ කෝ ධර්මකතිකයන් වහන්සේ නමක් වඩම්මගෙන ආවේ නැද්ද? ඊට පස්සේ කෝ ධර්මකතික මේ එක එක උන්වහන්සේලා ගැන අහන්න එපා. ඔහේ කියපු වැඩේ කොලා. ආරාමෙට ඵලයන් සිල් ගනින් කිව්වා ඔක්කොම මං ගාණ්ඩ තිතට කරලා තියෙන්නේ. ඔහේ කිය වැඩේ දැන් තිතට කරනවා. මොකද්ද තිතට? කහවණු 10. පුතා කිරිබත් තියනවා කමෝ කිව්වා. ඔයා සිල් අරන් එන්නේ. මේ ඒවා පස්සේ කන්න බැරියයි. කහවණු 10 කිව්වා. ඊට පස්සේ අම්මා පව් ඉතින් අහිංසක අම්මා. පවුත් නෑ ඉතින් මේ ඇත්ත ඉතින් උත්තම අයනේ. සෝවන් අය. ඊට පස්සේ මෑණියෝ කහවණු 10 පුතාගේ අතේ තියලා සංඝයා වෙනුවෙන් හදපු කිරිබතුත් මේ කාටව කන්න දුන්නා. ඊට පස්සේ මෙයා මොකද කළේ? ඒ කහවණු 10න් බිස්නස් එකක් පටන් ගත්තා. දියුණුනා කිරි උතුරන්නේ නැහැ. ඒතර කෙනෙක් දියුණුන ඵලියට සත්පුරුසයිද අසත්පුරුසයිද කියලා හොයන්න බෑ. මෙයා දියුණුනා. දියුණු වෙලා මාසයක් කමාරක් ඇතුළත මෙයා ළඟ සුද්ධ ලාභේ කහවණු 1,20,000ක් තිබ්බා. කහවණු 1000න් 1,20,000ක් හම්බ කළා. ඊට පස්සේ මෙයා නැව් නගින්න කල්පනාව මොහොන්දිනුත් ඊතර ගිහිල්ලා වස්තු හොයාගෙන ඉන්න. අම්මට ආරංචි වුණා. අම්මා කිව්වා පුතා අපි සිටුවරු සිටු මාලිගාවේ වස්තුව තියෙනවා. ඔහෙත් දැන් ධනෙ හම්බ කරලා අහවල් එහෙකටද කරදිය වලල්ලෙන් එහා යන්නේ. ඊට පස්සේ කිව්වා මේ අම්මේ ඔහේ ඉස්සර ඉඳලාම මම මොකක් හරි කරනකොට අකුල් හෙලනවා. ඒ නිසා දැන්වත් කට වහගෙන ඉන්නවා. දැන් මං හෙට උදේට නැව් නගින්න ඔක්කොම යදලා ඉවරයි. ඊට පස්සේ අම්මා කිව්වා එපා මං කැමති නෑ. මගේ පුතා මම අම්මා කෙනෙක්. ඒ නිසා මේ දරුවෙක් යන ගමන ගැන අම්මට දැනෙනවා. මගේ හිත කියනවා පුතා උඹට යන්න දෙන්න එපා කියලා. ඒ නිසා උඹ යන්න එපා. අම්මගේ මල සමයන් පැත්තක දාලා මගේ ගමනට බාධා නොකර ඉන්න. ඊට පස්සේ පහවද උදේ නැව් නගින්න කටයුතු කරන අම්මා කල්පනා කළා මොකක් වුණත් මන්නේ අම්මා. කිව්වා පුතා යන්න එපා. මොහොඳු ගමන කියන එක සුළු දෙයක් නෙවෙයි. අපිට ඉන්නේ එකම පුතා නුඹ. මේ සිටු මැදුරේ වස්තුව උඹට තියෙන්නේ. තවත් මොකට ලෝභකමට හම්බ කරනවද? යන්න එපා කියලා අතින් ඇල්ලුවා. ඵලයන් යන්න ගෑණී කියලා තල්ලු කරලා පයින් ගැහුවා. බෙල්ල මිරිකලා කිව්වා කට වහගනින් කියලා. පුත්‍රයා. සෝවාන් වෙච්ච අම්මා. මේ බලන්න මේ ගෙවල් වල තියෙන අරුබුද. ඊට පස්සේ නැව් නැංගා. නැව් නැංගලා මහ මුහුද වෙන්ද කර්මාන රූපව නැව හිට වුණා. ඒ කියන්නේ නැව යන්නේ මුහුදේ. නැව් කපිතා ඒ කාලේ ලෝකෙ ප්‍රසිද්ධ එකක් මුහුදේ නැවක් නතර වෙන්නේ අනිවාර්යෙන් නැවේ පව්කාරයෙක් ඉන්නවා. මුහුදට දැමිය යුතු. ඊට පස්සේ තුණ්ඩු ඇද්දා. ඒ තුන් පාරක් තුණ්ඩු අදිද්දි තුන් පාරම තුණ්ඩු හම්බුනේ මේ මිත්තක වින්දට. ඒ කියන්නේ ඉන්න 100ක් ඒ 100ටම මේ තුණ්ඩු දානවා. එකක ලියනවා මම තමයි පව්කාරයා කියලා. ඒකට ඒ තුන් පාරේම අර පව්කාරයා කියන තුණ්ඩු අහුනේ මිත්තක වින්දට. ඊට පස්සේ මොකද කළේ? මිත්තක වින්ද තව පොඩි ඔරුවකට දාලා මුහුද බෙන්දට දැම්මා. දානකොටම නැව ගියා. දැන් මිත්තක වින්ද ඒත් මේකම මට්ටු වීමක් නැහැ. ඒ නැවෙන් ඒ පුංචි ඔරුවකට දාලානේ දැන් මේ මුහුදේ ඒකෙන් යනවා දැන්. යනකොට මෙයාගේ කර්මාන රූපව අදුෂ්‍යමාන විමාන ප්‍රීතියන්ගේ විමානයක් හම්බුණා. විමාන ප්‍රීතිය කියලා කියන්නේ දවස් ගාණක් දිව්‍ය සැප විඳිනවා, දවස් ගාණක් නිරා දුක් විඳිනවා, പ്രേත දුක් විඳිනවා. එතකොට මොකද
ඒ විමානේ හිටියා ප්‍රේතයන් 4 දෙනෙක්. ඊට පස්සේ දැන් මේ ප්‍රේතියෝ දිව්‍යාංගනාවන් වගේ සැප විඳින දවස් පටන් ගන්නකොට තමයි සේන්දුනේ අර මේ මිත්තක විඳේ විමානෙට. කර්මානුරූපව පෙනුණා. මේ මිත්තක විඳට කර්මානුරූපව දිව්‍ය විමානයක් පෙනුනේ තමන් එක දවසක් අකමැත්තෙන් සිල් රැකපු පිනට. ඊට පස්සේ විමානයට ගොඩ වෙනකොට මේ විමාන ප්‍රීතියෝ කාම ආශාවෙන් යුක්ත විහිටි පිරිමි නැතුව අර මිනිසයා ගියා විතරයි මේ මිනිසයා වෙළඳගත්තා. දවස් 7ක් කම්සුවෙන් හිටියා. ඊට පස්සේ ඔන්න ඔවුන්ට දවස් 7යි ඊළඟ දවස් 7 මේ ගිනි වලින් පිච්චි මහා දුක් විඳින කාලේ එනවා. විමාන ප්‍රේතය කියන්නේ ඒකයි කොටසක් සැප විඳිනවා කාලෙක දුක් විඳිනවා. එතකොට මෙයාලා දන්නවා දැන් හෙට ඉඳලා දුක් විඳිනවා කියලා. එතකොට මෙයා කිව්වා මේ ස්වාමී ඔයා මේ විමානෙම ඉන්න. අපි අර එහා පැත්තට යනවා. අපි දවස් 7කින් එන්නේ එනකල් ඉන්න කියලා. ඊට මෙයා දවස් 7 ඊට පස්සේ ඒ අය නොපෙනී ගියා. මෙයා දවසක් විතර ඉඳලා එයා කල්පනා කළා මට බෑ මේක ඉන්න මේ වගේව තවත් ඇති කියලා අර ඔරුවටම නැගලා ආයෙ ගියා. යනකොට තව විමානයක් දැක්කා. ඒ විමාන ප්‍රේත විමාන තැන් වල තියෙනවා. ඒකේ 8 දෙනෙක් එක්ක හිටියා දිව්‍යාංගනාව. හැබැයි දිව්‍යාංගනාව වගේ හිටියට ඊළඟ දවස් 7 ප්‍රේතියෝ. කර්මානුරූපව. එහෙම වෙන්නේ කාලයකට පින් කරනවා කාලයකට පව් කරනවා. ඔය වගේ ස්වභාවවල නිසා තමයි ඔය වගේ තැන්වල උපදින්නේ. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට 8 දෙනෙක් ඊළඟ විමානේ 16 දෙනෙක් ඊළඟ විමානේ 30 දෙනෙක් එක්ක හිටියා. එතකොට මනුස්ස ශරීරයක් එක්ක දිව්‍යාංගනාවන් 4 දෙනෙක් 8 දෙනෙක් 16 දෙනෙක් ඊළඟට 30 දෙනෙක් ওই විදිහට මෙච්චර දිව්‍යාංගනාවන් එක්ක කම්සෝ විඳිමින් ඒ මිත්තක විඳ හිටියේ අකමැත්තෙන් එක දවසක් සිල් රැකපු පිනට. ඒතර දිව්‍යාංගනාව පතනවා කියන කතාවක් නෙවෙයි. කැමැත්තෙන් උපෝසතේ සමාදන් වීම කොහොමද? කැමැත්තෙන් උපෝසතයක් සමාදන් වුණොත් කොහොම වෙයිද? කොච්චර පින්ද? කොච්චර කුසල්ද? ඒකයි මං කිව්වේ පින් කුසල් සකස් වෙන හැටි අපිට පේන්නේ නැහනේ. අකුසල් පව් සකස් වෙන හැටි අපිට පේන්නේ නැහනේ. ඒ නිසා බුද්ධ වචනයෙන්ම තමයි මේකෙන් ගැන යම් අදහසක් අපේ හිතට ගන්න තියෙන්නේ. මේ 30 දෙන්නත් එක්ක කම්සුවේ දිලා වාසය කරලා ඒ දවස් 7 ගෙවෙනකොට උපෝසත පින අවසන් වුණා. මේ උපෝසතේ රැකලා තියෙන අකමැත්තෙන්. ඊළඟට සීල ආසාවෙන් නෙවෙයි ධන ආසාවෙන්. ධනෙට කැමැත්තෙන්. ඒ පින අවසන් වුණා. අවසන් වෙනකොට යාට පේන්න ගත්තා උස්සද නිරය. උස්සද නිරය කියන්නේ මහා නිරයවල් වටා තියෙන නිරය. මහා නිරයවල් 8ක් තියෙනවනේ. ඒකටනේ අටමහා නරකය කියලා කියන්නේ. සංජීව කාල සූත්‍ර ඊළඟට ඔය ආදි වශයෙන් තාප ප්‍රතාප ආවිය ආදි වශයෙන් තියෙනවනේ. මේ විදිහට ඒ මහා නරකේ වටා තියෙන එක උස්සද නිරයක් මොහොතේ මතුවලා තියෙනවා. දැන් බලන්න මොහොත අපිට මේ පෘථුවිය දිහා බලනකොට වතුර ගෝලයක් වගේ පේනුනට අපිට නොපෙනෙන දේවල් කොච්චර තියෙනවද කියලා බලන්න. මහා මේරු පර්වතයවත් අපි ඇස් වලට පේන්නේ නැහැනේ පින්වත්නි. නිරේ සමහර කොටස් පෘථුවිය උඩට මතුවලා තියෙනවා. ඒත් පේන්නේ දිව්‍ය සමහර විමාන പ്രേත දිව්‍ය විමාන මොහොතේ තියෙනවා. ඒත් පේන්නේ මොකද මේ කර්මානුරූපයි. ඒවා අදුස්යමානයි. මිනිස් ඇසට පේන්නේ. අර නිරයක මහ විශාල ප්‍රාකාරයක් වගේ එකක් පේනුණා. කර්මානුරූපව ඒක පෙනුනේ ලස්සන රාජධානියක් විදියට. මිත්තක වින්දට හිතුණා මේ තවත් ලස්සන දූපතක් කියලා. ඒ නිසා මිත්තක වින්ද අර පහුරේ පාවිලා ඒකට ගොඩ වුණා. ගොඩ වුණාට පස්සේ මිත්තක වින්ද ඒ ප්‍රාකාරයෙන් උස්සද නිරේට ඇතුළු වුණා විතරයි දොරටුව වැහුණා.
පෞකාරයට ඇතුල් වෙන්න පුළුවන්, පිට වෙන්න බෑ. කර්මානුරූපව ඒ ඇතුළ ලස්සන දිව්‍ය විමානයක් විදිහටම පේනවා. එතකොට මිත්‍තක වින්ද තවත් රැවටුණා. අර කලින් Taman හිටපු දූපතක් වගේ කියලා. යනකොට ඒකේ ඉන්න නිරිසත්තු උර චක්‍රමාලා දාගෙන තමයි ඉන්නේ. ඒ උර චක්‍රමාල උස්සද නිරිය. ඒ නිරියේ තනිකරම තියෙන්නේ නිරිසත්තු විඳින්නේ උර චක්‍රමාලේ. උර චක්‍රමාලේ කියන්නේ මේ බෙල්ලට රවුමක් වාගේ කියතක් වගේ එකක් වැටෙනවා. දැටි තියෙන්නේ ඇතුළට. එතකොට ඒ කියත ස්වයංක්‍රීයව මේ ඔළුවේ උඩට යනවා පහළට එනවා. ඔළුවේ උඩට යනවා පහළට. එතකොට මේ ඔක්කොම රැහෙනවා. එතකොට මේ කැපි ඔළුවට යනකොට මේ ටික ආයේ කැපිච්ච ටික පෑහෙනවා. ආයේ උඩ ඉඳලා කැපි පහළට එනවා. දැටි තියෙන්නේ ඇතුළට රවුම. ඒක කියනවා උර චක්‍රමාලේ. ඊට පස්සේ මේ උර චක්‍රමාලේ මිත්තක වින්දගේ පාපේටම පෙනුනේ මේ ලස්සන ජීවිතේට දැකපු ලස්සනම මල් මාලේ විදිහට පෙනුනේ. ඒතකොට කර්මානුරූපව අර විමානේ මොනවා තිබ්බත් එකපාරම අර මාලේටම ආස හිතුණා. ඊට පස්සේ ළඟට ගිහිල්ලා අර මේ නිරාදුක් විඳ කෑ ගහ ඉන්න හඬ නිරිසත්තු කෑ ගහන හඬ මිත්තක වින්දට ඇහුනේ සින්දුවක් වගේ. ඒතුළු මිත්තක වින්ද ඇවිල්ලා කිව්වා ලස්සන සින්දුවක් කියා ලස්සන මාලයක් පැලඳගෙන ඉන්න ඔබ ඉන්නවා මටත් ආසයි ඔක පළඳින්න. ඒතර අර නිරිසතාට මොනවා හිතෙන්නේ නැතිද? දැන් නිරිසතා කෑ ගහ උර චක්‍රමාලෙන් දුක් විඳින්න ඉන්නේ මෙයා සින්දුවක් ගැන කියනවා. ඊට පස්සේ කිව්වා යකෝ මම මේ අප්‍රමාණ දුක් විඳින්න ඉඳින් තෝ මොනවද ඔය කියන්නේ? ඊට පස්සේ කිව්වා ඔහොම නපුරුව කතා කරන්න එපා කිව්වා. මිනිස්සේ කාවට පස්සේ ඔය තියෙන මල් මාලේ දෙන්නකෝ මට. ඊට පස්සේ කිව්වා මොන මල් මාලයක්ද යකෝ? මේක උර චක්‍රමාලේ. ඊට පස්සේ කිව්වා මේ ඔහේ අකමැත්තට ලෝභකමට දෙන්නේ නේද කියලා. ඊට පස්සේ අර ප්‍රේතයාට හිතුණා නිරිසතාට මේ මිනිසයාත් මහා පව්කාරයෙක්. මේ උර චක්‍රමාලේ මල් මාලයක් කියලා කියනවා. මගේත් පාපේ ගෙවිලා ඇති කියලා උඹට දෙන්නම් කියලා අර කැරගෙන උර චක්‍රමාලේ අල්ලනකොටම නැවතුණා. අරයට පේන්නේ මල් මාලේ අල්ලගත්තා වගේ. ඊට පස්සේ එයාගේ කරට මේ දානකොටම පහසුවෙන් ගැලවිලා ඇවිල්ලා අනිත් එක්කෙනා කරට වැටුණා. කරට වැටුණා විතරයි මිත්තක වින්දගේ හිසේ ඉඳලා බෙල්ල දක්වා බෙල්ල ඉඳලා ඔළුව දක්වා කැරකි යනවා. ඊට පස්සේ දෙවනක් වෙන්න යටි ගිරියෙන් කෑ ගහන්න ගත්තා. මේක ගලෝපාන් කියලා. අර ප්‍රේතයා කියනවා තෝ අම්මට ගහලා ඉන්න ඇති මං වගේ. ඒකයි උර චක්‍රමාලේ වැටුනේ. අම්මට අත උස්සපු තාත්තට අත උස්සපු දෙමව්පියන්ට අතින් පයින් පහර දුන්න අයට වෙනම නිරයක් තියෙන උර චක්‍රමාල පෙරදෙනවා. කියලා මේක ගලෝපාන් කියලා අර අනිත් නිරිසතා දිහා බලනකොට නිරිසතා අතුරුදහන් වෙලා. ඉතින් මනුස්ස ශරීරයකින්ම උර චක්‍රමාලේ වැටුණා. මේ අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙන් පස්සේ ජෝතිපාලක කියන අපේ මහ බෝධිසත්වෝ කය බිඳලා මරණින් මත්තේ ඉපදුනේ සග්දවිඳු වෙලා. ඒ සග්දවිඳු මේ මිනිසයන්ගේ කර්මානුරූප පැවැත්ම බලමින් මේ පෘථුවිය වටා සැරිසරුවා. එතකොට දැක්කා මේ උස්සද නිරේ උර චක්‍රමාලේ දාගත්ත මිත්තක වින්ද. එතකොට අර දෙවිය ආකාශයෙන් යනකොට කෑග ගහනවා මිත්තක වින්ද. සිව් දොරටු කවුලෝකින් සැදී පවුරු පදනන් තිරසර මේ ලෝහ නගරයක් අයියෝ මන් දැඩිව සිර වුණා මාතින් කවර පවක් දූයේ යකඩෙන් වට වුණ මහා නිරේක මං වැටිලා මේ දුක් විඳින්නේ මම මොකද්ද කරපු පව කියලා රහසේ පේන දෙවියගෙන් ඇහුවා. දෙවි ඊට පස්සේ කියනවා කූඩුවේ සිරවන කුරුල්ලෙකු වගේ හැම දොරක්ම තදින් ඇත වැසි හිසේ පටන් ගෙල දක්වා ඉහළට පහළට කැරකි කැපෙමින් බසිනා උර චක්‍රයකින් පහර කමින් සිටිනවා. මම මොකද්ද කරපු පව කියලා කෑ ගහලා ඇහුවා. ඉතින් කියනවා සක්දෙවිඳු
කහවණු ලක්ෂයකුත් 20000ක් ලැබුණා නිතට. ඊට පස්සේ අනුකම්පා ඇති සෝවාන් වෙච්ච තමන්ගේ අම්මා යහපතට අවවාද කරද්දී උඹ පහර දීලා ආවේ නැද්ද මුහුදු ගමන? සක්දෙවිඳුට දිවසින් පේනවනේ. මුහුදු දියෙන් නැව් නැගී යන අතරේ මුහුදේ නැව නැවතිලා උඹ මුහුදට දැමු වෙලාවේ උඹ එක් දවසක් සිල් රැකි පින පළ දීමෙන් එක දවසල් සිල් රැකපු පිනෙන් විමාන ප්‍රේතියන් 4ක් 8ක් 16ක් 32ක් එක්ක සැප විඳින්න ලැබුණා. ඒ කම් සැපේ ලැබුණේ එක දවසක් සිල් රැකපු පිනට. තා සිල් රැකි පින අවසන් වී ගියා. මවට පහර දුන් අකුසලයේ මතුවී ආවා. තෘප්තියක් නොමැති දැඩි ආශාවෙන්. ඒ කියන්නේ කොච්චර ලැබුණත් මදි. දැඩි ආශාවෙන් සැප සොයා උස්සද නිරේටයි දැන් තා ඇවිදින් ඉන්නේ. තා හිස මත ඔය කැරකෙන්නේ උරු චක්‍රමාලේ. කිසිදා නොපිරෙන මහ සයුරක් විලසින් දැඩි තණ්හාවෙන් තා පෙළමින් ඉන්නේ. ඉවරයක් නෑ. ධනෙ හම්බ කොල්ලා ඉවරයක් නෑ. කාම සැප විඳලා ඉවරයක් නෑ. කාම ආශාව ඉවරයක් නෑ. කාම ආශාව තෘප්තිමත් කරගන්න කරන දේවල් වල ඉවරයක් නෑ. මේවම කර කර ඉන්නවා. සැපම සොය සොයා ඉන්නවා. ආශාවට ගිජු වෙලා ඉන්නවා. ඔන්න ඔය වාගේ අයටත් උර චක්‍රමාලේ තමයි කිව්වා මරුණට පස්සේ. සක්දෙවිඳු කියන්නේ. මව්පියන්ට අයත් බොහෝ ධනය හැර දාලා දියුණුවක් නොමැති අනතුරු වැඩි සයුරට ආවා උඹ. ඊ නුනුවණින් හිතලා මෙහෙම කරන කාටත් උර චක්‍රමාලේ තමයි. යහපතට දෙමව්පිය අවවාද කරද්දී ඒ දෙමව්පියන්ට මේ වචනෙට කී කරු නැතුව හිතුවක්කාර වෙලා ඉන්න අයටත් උර චක්‍රමාලේ තමයි කියුවා. තමා කරන දේ හරිදෝ වැරදිදෝ කියා නුවණින් විමසා බලන්න ඕනේ නැනවතා. නෝනක් තියෙනවා නම් කරන්න කලින් හරිද වැරදිද කියලා බලන්න ඕන. ඊට පස්සේ යාට නම් භවභෝග ලැබෙනවා. ඊළඟට විපත් දෙන දේවල් ගැන යා ආශා කරන්නේ. එයාට යම් පැත්තකින් දියුණුවක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒකෙන් Tamanට විපතක් ගේනවා නම් එයා ඒ වගේ දේවල් කරන්නේ නැහැ. අනුකම්පාවෙන් දෙන අවවාද වලට සමන් දෙන්න ඕන. නුවණින් විමසා වැඩ කරන්න ඕන. ඒ වාගේ අයගේ හිස මත උර චක්‍රේ වැටෙන්නේ නැහැ. සක්දෙව් රජු මේ විදිහට මිත්තක වින්දට එයාගේ ජීවිත කතාව කියලා දුන්නා. ඊට පස්සේ අනේ කෑ ගහලා කියනවා අනේ දෙවියනේ මේ උර චක්‍රමාලේ කුඹල් සකක් වගේ මගේ ඔළුව කැපි කැපි මේ වද දෙනවා. මේ කියන්ට දෙවියනේ කවද්ද මේ උර චක්‍රමාලේ නැති වෙන දවස. ඊට පස්සේ කියනවා මිත්තක වින්ද අහපන් මගේ බස මටවත් සක්දෙවිඳු වෙලා මටවත් උර චක්‍රමාලේ ගැලවෙන දවස කියන්න බෑ. අම්මට එකපාරක් ගහපු පාපයට උර චක්‍රමාලේ වැටිලා ඕක ගැලවෙන දවසක් මට කියන්න බෑ. උඹ මේ පාපෙන් ගැලවුන්නේ අම්මගෙන් සමාව ගත්තේ නෑ. යහපත පුරුදු කළේ නෑ. සුචරිතේ පුරුදු කළේ නෑ. ඉතින් ගුණවත් මව් පෙළු වරද උඹට තියෙනවා. දහස් ලක්ෂ ගණන් වසර ගෙවි ගියත් මේ උර චක්‍රමාලේ ගෙවි යන්නේ නෑ. උඹමයි ওই පාප කර්මය කළේ. උඹටම මේ ඕක විපාක දෙනවා. නිදහස් වෙන්න විදිහක් නැහැ. යම් දවසක උඹේ කර්ම විපාකේ ගෙවුනොත් උඹ වෙනත් කර්මයකට අනුරූප වෙන තැනකට යාවි කියලා සක්දිවිඳු කියාගෙන ඒ සක්දිවිඳු චාරිකාවේ වැඩියා. බොහෝ අවුරුදු ලක්ෂ ගණනක් උස්සද නිරේ ඉඳලා ආවා මනස ලෝකෙ ඉපදුනා. දැන් ආයෙත් පරණ වැඩි. මේ අකීකරු කමේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉදා මිත්තක ඉඳ කියලා අකීකරු වෙලා හිටියේ මේ භික්ෂුව. දැන් නිරේ ඉඳලා ඇවිල්ලා මහානත් වෙලා සංසාරේ පුරුද්දම අරගෙන කියන කිසි දෙයක් අහන්නේ. දැන් අපිට දැන් ඔයාලා ගෙවල් වල වුණත් අපි අපේ පැවිදි ජීවිතේ වුණත් කවුරු හරි අකීකරු කෙනෙක් හිටියොත් අපි සමහරලාට මෙයා අකීකරු කියලා කිව්වට අපි දන්නවද සංසාරයේ පැවැත්ම? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අකීකරු වීමේ විපාක දක්වා
මේ ධර්මයේ දේශනා කළා. ඉතින් මේ දේශනාවේ අවසානයේට මේ මිත්තක වින්දට මේ භික්ෂුව මාර්ගඵල ලැබුවාද කියලා කතාවක් නැහැ. නමුත් බලන්න සමහර අයගේ තියෙන මේ අකීකරුකම් උර චක්‍ර මහලේ ඔළුවේ වැටිලා අවුරුදු ලක්ෂ ගාන ගියත් ඒව නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගෙවල් වල ප්‍රාසන මිනිසුන්ගේ නපුරුකම්, ඉරිසියා, ක්‍රෝධකම් මේ මිනිසුන්ගේ තියෙන මේ චරිත ස්වභාව සමහරට කලින් ජීවිතේ ওই චරිත නිසාම අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් නිරේ දුක් විඳින්න ඇති. ඒ ගින්දරෙන් පිච්චිලාවත් නපුරුකම නැති වෙන්නේ නැහැ. සසර දිහා බලන්න. ඒ නිසා මේ ජීවිතේවත් ගොඩ ගියොත් හරි. දැන් සමහර අය ඉන්නවා සමහර අම්මට තාත්තට අතපය උස්සන තැනට අම්මා තාත්තා කටයුතු කරනවා. ඒතකොට ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඒ කියන්නේ දරුවෝ පරිස්සම් වෙලා ඉන්නවා. ඒ අම්මට තාත්තට අතපය උස්සන තැනට දෙමව්පියෝ කටයුතු කරනවා. දැන් මොකද මේක තමයි කර්මය. ඒකයි ඒ වාගේ පරිසර වලින් හොඳම විසඳුම මේ පරිසරයෙන් අයින් වෙන එක. ඒ අම්මයි තාත්තටයි සලකලා රැස් කරගන්න පිනට වඩා ඒ වාගේ පරිසරයක අර දෙමව්පියොන්ට අතපය ඔසවලා රැස් කරගන්න පාපේ වැඩි නිසා ඉක්මනට අයින් වෙලා යන එක හොඳයි. මොකද කරන්නේ නැත්තම් ඊළඟට තමයි ඔන්න ඒ වාගේ සමහර හේතු නිසා දෙමව්පියෝ දරුවෝ අතර අර්බුද ඇති වෙලා තියෙනවා. ඒ අර්බුද ඇති වුණාට පස්සේ සමහරට මේ බනහනකටත් කෙනෙක්ගේ අතින් අම්මට තාත්තට තමයි තාත්තට ගහන්න ගිහිල්ලා ওই වගේ ප්‍රශ්න සිද්ධ වෙලා ඇති. දරුවනේ දැන් මේක නිරේ යන අකුසලයක් කියලා ඔබ පිළිගත්තා නම් දැන් කල යුත්තේ වහ කුසල් කිරීම. ඉක්මනට දැන් මේ පටලැවෙන්න යන්න එපා දැන් දෙමව්පියොත් එක්ක. නිතර ධර්මය අහලා බුදුන් දහම් සංගුණ ගැන තුනුරුවන් ගැන හිත පහදවා ගන්න. මේ තුනුරුවන් ගැන චිත්ත ප්‍රසාදය කියන්නේ මහා විශාල කුසලයක්. කොච්චර පව් කළා තිබ්බත් එයා ඊළඟ ජීවිතේ සුගතිය උපද්දවනවා තුනුරුවන් ගැන පැහැදීමෙන් හිටියොත් අවසාන කාලේ. අවසාන කාලේ කියන්නේ අද ඉඳලා. ඒක මේ වගේ. චූටි ගල් කැටි වතුරට දැම්මත් ගිලෙනවා. ලොකු ගල් කැටිත් ගිලෙනවා. ගල් කැටියේ ස්වභාවය තමයි යටට යනවා. උඩට විසිකකලත් ආය යටට එනවා. ඒ වගේ තමයි පාපය කියන එක දුගතියම තමයි විපාක දෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් නැවකට අර ගල පටවනවා. විශාල ගලක් පටවනවා නැවකට. හැබැයි විශාල ගල නැවකට පැටවුවා කියලා පැටවුවට පස්සේ ගල ගිලෙන්නේ නැහැ. නැවෙන් එතර වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමන්ගේ අතින් පව් සිද්ධ වෙලා නම් දෙමව්පියන්ට සැරට කතා කරලා බැනලා ශබ්ද කරලා බඩු පොලේ ගහලා අතපය දික් කරලා පව් සිද්ධ වෙලා නම් තුනුරුවන් සරණ නැමැති නැවට නැග ගන්න. පාපේ තියෙනවා තුනුරුවන් සරණ නැමැති නැවට නැග ගන්න. ඊළඟට ඇයි දැන් බුදුරජා ඒ නැවට නැගගත්ත නිසානේ බුදු කෙනෙක් පිටිපස්සේ කඩුවක් උස්සගෙන ආපු කෙනා නිවන් දැක්කනේ අඟුලිමාලය. ඒ වගේම බුදුරජාණන් වහන්සේට එළියට යනවා ඇතුළට එනවා කියලා වෙහෙසවපු ආලවක සෝහන් වුණානේ. ඇයි තුනුරුවන් සරණ නැමැති නැවට නැගගත්තා. වැරද්ද වශයෙන් දැක්කා. ආයතින් සංවරයටපත් වුණා. ඒ නිසා තුනුරුවන් සරණට එන්න තමන්ගේ ජීවිතය සිල්වත් කරගන්න. නිතර බණ අහන්න. දන්නේ නැති කාලේ අසත්පුරුෂ ආශ්‍රය කාලේ සිද්ධ වෙච්ච දේවල් නෙව කියලා පරණේව අමතක කරන්න ඕන. අසත්පුරුෂ ඇසුරේ ඉන්න කාලේ පෞකාර ජීවිතය අනීසී කළා වැඩන්නේ. මට තුනුරුවන් සරණ ලැබුණානේ. මං දැන් බණ අහන කෙනෙක්නේ කියලා සතුටු වෙන්න ඕන. ඔන්න ගඳ ගහන කිලිටි වෙච්ච වස්ත්‍රයක් තියෙනවා එක්කෙනෙකුට. කෙනෙක් කියනවා ඕක ගඳ ගහනවා කිලිටි වෙනවා ওই වස්ත්‍රේ ගලවපාන කියලා ලස්සන වස්ත්‍රයක් දෙනවා. ඒ ලස්සන ඇඳුම ඇඳගත්තට පස්සේ යා සතුටු වෙන්න ඕනන්නේ
කිලිටි වෙච්ච එකක් ඇඳගෙන හිටපු එක ගැනද හිතන්න ඕනේ අලුත් වස්ත්‍රය ලැබිච්ච එක ගැනද? අනේ මට අලුත් වස්ත්‍රයක් ලැබුණා කියලා. අර අයින් කරපු කිලිටි වෙච්ච ගඳ ගන්න එක ගැන හිතන්න හොඳ නැහැ. අනේ ඒක ගලවපු එකමයි හොඳ කියලා හිතන්න ඕන. ආන්නේ වගේ කිලිටි වෙච්ච වස්ත්‍රයක් අයින් කරනවා වගේ පව් වැඩ නතර කරන්න. ජීවිතේ අලුතෙන් හදාගන්න ලස්සන ඇඳුමක් අඳිනවා වගේ. ඊට පස්සේ සාප කරන්න එපා අතීතයට. ලැබිච්ච ධර්මයේ ගැන සතුටින් වාසය කරන්න. ඔබ දැන් දහන් නෞකාවට නැගලා. තිසරණේ නැමැති නෞකාවට නැගලා. ඔබගේ පව් තියෙන්න පුළුවන් කලින් කරපු ඒවා. හැබැයි නැවට නැගලා නිසා ගිලෙන්නේ නැහැ. ඔබ සුගතිය කරා යනවා. සත්පුරුෂයන් කරා යනවා. ඉතින් සත්පුරුෂයන් ගැසුරේ ওই කර්මශේවන ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් දවසක වැඩුවොත් සෝවාන් වුණොත් සතර අපාය විපාක දෙන කර්ම ෂේ වෙනවා. කර්මයේ තිබ්බ ෂේ වෙනවා. උර චක්‍රමාලී ෂේ වෙනවා. සෝවාන් වුණොත්. ඔබ වරදින් අද අත්මිඳුනොත් තව කාලයකට පස්සේ අපි කියමු මෛත්‍රී බුද්ධ ශාසනය වැරදි කරන කෙනෙක් වුණත් අද වරදින් අත්මිඳුන සංස්කාරයට ඒ බුද්ධ ශාසනයෙන් වරදින් අත්මිදලා බුදුන් කරා යනවා. බලන්න යහපත් අම්මාගේ වචනෙට අකීකරු වුණා දරුවා. ඒ සංස්කාරයේ අම්මට අකීකරු වීමේ සංස්කාරයේ පිහිටියානේ බුදු කෙනෙක් ළඟත් අකීකරු වුණානේ. රහතන් වහන්සේලා මැද අකීකරු වුණානේ. යහපත් අය දහම් අවවාද දෙද්දී අකීකරු වෙන්න එපා. ඒක ඔබට සසරට බලපානවා. සසරට බලපානවා. ඒ නිසා වැරදි වැඩ නතර කරන්න. ඒ වැරදි වැඩ නතර කිරීමත් සසරට එනවා. ඒ නිසා සත්පුරුෂයන් ළඟ ඔබ ඕනම දෙයක් අත්හැරලා යහපතට එනවා. ඒක තමයි සංස්කාර කියන්නේ. ඒ නිසා වැරදි වැඩ අත්හරින්න ඕනේ. ඊළඟට දරුවන්ට පව් සිද්ධ වෙන තැනට දෙමව්පියෝ කටයුතු කරන්න හොඳ නැහැ. නිහඬ වෙන්න ඕන. මොකද කරන්නේ? අතපය උස්සගෙන ඉන්න ළමයි. ඊළඟට අම්මලා තාත්තලා හරියට අඬනවා, දොඩනවා, වැළපෙනවා ළමයි අකීකරුයි කියලා. මොනක්ද කරන්නේ? ඒ දරුවා අමාරුවෙන් හරි ගෙන්නගෙන ගිහිල්ලා රුවන්වැලි මහසෑයට බාර කරන්න, අඟුලිමාල සෑයට බාර කරන්න. බාර කළා කියන්න තුනුරුවන් සරණින් මේ දරුවාට යහපතක් වේවා කියලා. සමහර ප්‍රශ්න හරියනවා එහෙම. අපිට කියලා තේරුමක් නැහැ. අපිට මේ දුක් විඳින සංසාරේ එපා කියලානේ අපි මහානෝනේ. ඒ නිසා දරුවොත් එපා කියලා මහානෝනේ. ඒ නිසා මේ අහගෙන යන ළමයිගේ ප්‍රශ්නේ විසඳලා ඔළුවට දෙනවා. ඒ නිසා හොඳම දේ තමයි අඟුලිමාල සෑයට බාර කරන එක. ඊළඟට රුවන්වැලි සෑයට බාර කරන එක. ඊට පස්සේ සමහර ළමයිගේ එහෙම ප්‍රශ්න විසඳෙනවා. ඊළඟ අපි කියමු ළමයි ඔයාට කැටුව යන්න බෑ. ළමයි සෑයක් බෝධියක් ළඟට ගෙන්නගෙන යන්න බෑ. ඉතින් සමහර අම්මලා අහනවා ඔහොම ගෙන්නගෙන යන්න පුළුවන් නම් ආන්දරනේ මොනව කරන්න බැරිද? එහෙමවත් සෑයක් බෝධියක් වඳින තැනට සංඝයා වහන්සේ නමකට කියලා දහම් අවවාදයක් දෙන තැනකටවත් දරුවෙක් ගෙන්නගෙන යන්න බෑ. ඊටකොට ඒ අම්මා ඒ තාත්තා සෑයක් බෝධියක් ළඟට ගිහිල්ලා වැඳලා පුදලා රුවන්වැලි සෑය වැඳලා අඟුලිමාල සෑය වැඳලා අම්මා කෙනෙක් විදිහට දරුවට සිත් පතන්න. මේ ළමයිගේ සමහර අකීකරුකම් සංසාර පුරුදු. දැන් අර භික්ෂුව අකීකරු වෙච්ච එකට එයා ආයි භික්ෂුව පැවිදි කරපු උපාධ්‍යයන් වහන්සේ පළිද? අර භික්ෂුව අකීකරු වෙච්ච එකට ගුරුහරුකම් දුන්න ගුරු දෙවිඳු පළිද? අර භික්ෂුව අකීකරු වෙච්ච එකට ශාස්ත්‍රුන් වහන්සේ පළිද? ශාස්ත්‍රුන් වහන්සේ ලස්සනට විස්තර කරලා දුන්නා මෙයාගේ සංසාරේ පුරුද්දෝ ගේන්නේ කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි මේවත් තේරුම් ගන්න. ළමයිනොත් මේවා තේරුම් ගන්න. දුවේ පුතේ. ඒ නිසා පරිස්සම් වෙන්න. දෙමව්පියෝ කියන්නේ අතිශයින්ම අපි පරිස්සම් වෙන්න ඕන. අපිට කියන වචනේ අම්මට නිකන් රොඩි කියලා දුව රොඩි කුලේ උපන්නා. අම්මා දිහා රවලා බලලා රවපු ඇස්සහිතෝ ඉපදෙනවා. මේ කර්මානුරූපයි. අපි වෙන අයට බයිනවා වගේ නෙවෙයි. අම්මා තාත්තා ඉදිරි කර්මයේ බලවත් වෙනවා. මං කියන්නේ කොහොමද? ඔන්න එක නපුරු මිනිහෙක් ඉන්නවා. ඒ නපුරු මිනිහයා ගමේ මෝඩ කොල්ලෙකුගේ කනට ගැහුවා. කනට ගැහුවට පස්සේ ඒක කතා බහෙන් ඔන්න ඔය ප්‍රශ්නේ විසඳුණා. ඔය මිනිහාම රාජකුලී රාජකුමාරයෙකුගේ කනට ගහනවා. දැන් මොකක් වෙයිද? එතකොට අර ගමේ කොල්ලට ගහද්දී ඒක කතා බහෙන් විසඳුණා.
රාජකුමාරයෙකුට ගැහුවොත් කවුද ගැහුවේ කියලා හොයලා ගහපු කෙනාගේ අතපය කපලා ඒ පවුලම විනාශ කරලා වස්තුව රාජසන්තක කරලා ඒ දෙන්නටම කලේ කනට ගහපු එකනේ. ආන්නේ වගේ තමයි යාළු මිත්‍රාදීන්ට අපි බනින්න සැරකරන්න ගමේ අයට චන්ඩිපාට දාගෙන ඉන්න පුළුවන්. ඒත් අම්මා තාත්තාට අතේ සෙව්වොත් රාජකුමාරයෙකුට අතේ ඉස්සෝ වගේ කර්මයේ බලවත්. පැහැදිලිද? ඔය උපමාව මගේ නෙවෙයි. නාගසේන මහරහතන් වහන්සේ වදාළේ කර්මයේ බලවත් බව ගැන විස්තර කරන්න. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. නුවණින් යුක්තව කටයුතු කරන්න ඕන. මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ පව් රැස් කරගෙන නම් ඉන්න එපා. පින් දහම් රැස් කරගන්න, කුසල් දහම් රැස් කරගන්න. දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා.